ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 පෙබරවාරි 19 සිකුරාදා සිරස්තල කොවිඩ් දෙවන රැල්ලේ බස්නාහිර පළාත් ආසාදිතයන් 50,000 පනි මරණ 430ක් ඉහළට දින 7ක් කොවිඩ් ප්‍රතිකාර ලබා දී නිවසට වූ 20 හැවිරිදි තරුණියක් මරුට රෝගියක් තියෙන කෙනෙක්ව නම් එහෙම ඩිස්චාර්ජ් කරන්නේ නැහැ. වෙළඳ පොලේ සහල් හිඟයක් මූලෙන්දලා බඩු එන්නේ සහල් විකුණන්න බඩු නෑ මේකන අස්සෙලා තියෙන්නේ ගබඩාව බඩු පාලන මිලටත් දෙන්න බෑ. බහකන්නේ වී මිලදී ගැනීමට ආණ්ඩුව හා පෞද්ගලික මෝල් හිමියන් සටනක ගොවියා මේ සඳහා වී ටික අපට ලබා දුන්නේ නැත්නම් යම්කිසි විදිහකින් ගොවියට මේ පොහොර සහන ආධාරයෙන් ලැබුණොත් මිටියක් රුපියල් 4,000 ගානේ මිලදී ගන්න සිද්ධ වෙනවා. වී කිලෝවකට මෝල් හිමියන්ගෙන් රුපියල් 62ක්. විමල් පොහොට්ටු මතගැටුමට ජනපති මැදිහත් වේ. ජනපති කාර්යාලයේදී සාකච්ඡාවක්. අපි ඉදිරිපත් කරපු අදහස් බොහෝ දෙයක් පිළිඅරගෙන ඒ වගේම එතුමාගේ පැත්තෙන් තියෙන අදහස් ඉදිරිපත් කළා. පාස්කු ප්‍රහාරයේ වාර්තාව අධ්‍යයනය කිරීමට ජනපති කමිටුවක් පත් කරයි. ඇමති චමල් සභාපති. මොලය මියකියාගේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කිරීමේ මෙරට පළමු ජාතික වැඩසටහන මනුසද්දරන දායකත්වයේ නැරඹේ. පළමු දිනයේම අවයව පරිත්‍යාගශීලීන් රැසක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතීන් සෑම සති දෙකකට වරක් හමු වී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට එකගතාවකට පැමිණි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සමග ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක නියෝජිතයින් අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. The big story. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමට ආණ්ඩුව පසුගිය සමයගත් උත්සාහයට විරෝධය පළ කිරීමට අමාත්‍ය විමල වීරවංශ මහතාගේ නිවසට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක නියෝජිතයන් පසුගියදා රැස් වී සාකච්ඡා කළා. එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල වීරවංශ මහතා අතර මතගැටුමක්ද ගොඩනැගුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිය යුතු බවට අමාත්‍ය විමල වීරවංශ මහතා සතියන්ත පුවත්පතකට ලබා දුන් ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර මතගැටුම් දිනෙන් දින උත්සන්න වන පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමල් වීරවංශ මහතාගේ නිවසට රැස් වූ පක්ෂ 10 නියෝජිතයන්ට අද සාකච්ඡාවක් ලබා දුන්නා. මෙම සාකච්ඡාවට සහභාගී වීමට පෙර ඒ පිළිබඳ මාධ්‍යවේදීන් විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කළා. මට එල්ල වෙන ප්‍රහාරයක් නෑ. වෙනසක්ද වෙන්නේ නෑ කවුරුත් එහෙම කලබල වෙලා නිගමන වලට එළඹෙන්න අවශ්‍ය නෑ. මේ ආණ්ඩුව ඒකට ඇති වී තිබෙන යම්කිසි රෝගාබාධ තියෙනවා නම් ඒවා තුරන් කරගන්න. ඒ රෝගාබාධ වලට හේතු වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා නැති කරගන්න. අතිකරු ජනාධිපතිතුමන් එක්ක සාකච්ඡා කරන්නෙත් අපි පක්ෂ හැටියට එකතු වෙලා සාකච්ඡා කරන්නේ. ඔබතුමා තවදුරටත් ඉවසන එකද කරන්නේ? ඇයි මට නිකන් ඉවසන්න එපාද? පොහොට්ටුවේ ඔබතුමාට පහර දෙන්නේ මේ පසුපෙළ මන්ත්‍රීන් තමයි භාවිතා කරන්නේ. මම නම් මේ മന്ത്രിවරුන්ට දොස් පවරන්නේ නැති. මේ മന്ത്രിවරුන්ට කවුරු හරි ඔක පවරනවා ඇතිනේ. ඒ පවරන කෙනා තමයි മന്ത്രിවරුන් අසරණ කරලා තියෙන්නේ. ඒ පවරන කෙනා සම්බන්ධව ඔබතුමාගේ දකුණ. ඔබතුමා කියන්නේ ආණ්ඩුවෙන් දිගට ඉන්න පුළුවන් වේද මේ සමහර පිරිස එක්ක? මම ආණ්ඩුව දාලා යන්නේ නැහැ. ආණ්ඩුව මාව දාලා යයිද කියලා මම දන්නේ නැහැ. ඔබතුමාට පහර දෙන්නේ බසිල් රාජපක්ෂ මෙතුමාට. දන්නෝ දනිති. ඒක නම් වශයෙන් කියන ඔබතුමා බයයිද? අයියෝ නෑ. පිස්සුද මොකටද බය වෙන්නේ? අද පස්වරු 4ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ පක්ෂ නායකින් අතර සාකච්ඡාව ආරම්භ කෙරුණා.
සාර්ථක සාකච්ඡාවක් තිබුණා අතිගරු ජනාධිපතිතුමන් සමග. එතුමා අපි ඉදිරිපත් කරපු අදහස් බොහෝ දෙයක් පිළිඅරගෙනත් ඒ වගේම එතුමාගේ පැත්තෙන් තියෙන අදහසුත් ඉදිරිපත් කළා. සති දෙකකට හෝ තුනකට වරක් මේ විදිහට අපේ පක්ෂත් එක්ක මේ සාකච්ඡාවක් පවත්වාගෙන යන්නත් ඒ අනුව කටයුතු කරන්නත් එතුමාගේ කැමැත්ත පළ කළා. ආණ්ඩුවක් හැටියට රටක් හැටියට මේ ඉදිරි ගමන යාම සඳහා අවශ්‍ය කරන සමගි සම්පන්නව ඉදිරියට යන්න ඕන කරන නායකත්ව මැදිහත් වීම එතුමා දෙන බවත් ඒ වගේම අපේ පක්ෂත් එක්ක මේ සාකච්ඡාව දිගටම පවත්වාගෙන යන බවත් එතුමා අවධාරණය කළා. ඔබතුමාගේ ස්ථාවරයේ තාම ඒ විදිහමද වෙනසක් වෙලා තියෙනවද? නිසක වශයෙන්ම අපි ඒ පිළිබඳ කරුණුත් එතුමාට මේ අවස්ථාවේදී ඉදිරිපත් කළා. ඔබතුමාට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීලා වට කරගෙන ගහන එක ගැනද? අනේ නේට වැදගත් දේවල් කතා මොකද බොහොම වැදගත් කාරණා. ඔබතුමාට වෙනම ගමනක් යනවා වගේද හදන්නේ? ආන්දෝ පෙළනවා වගේ? ජනාධිපතිතුමාගේ පාර්ශ්වය නියෝජනය කරමින් කවුද සම්බන්ධ වුණේ අද? ජනාධිපතිතුමා පමණයි. ඔබතුමාලට සුළු පක්ෂ ලෙස ඔබතුමාලට සැලකීමක් නැති සහ කෙනෙහිලිකම් කරන හින්දාද දැන් ජනාධිපතිතුමාත් එක්ක එකට ගමනක් යන්න ඔබතුමාලා තීරණය කරලා තියෙන්නේ? නෑ කෙනෙහිලිකම් නෙමෙයි. ඉතින් යම් අඩුපාඩු දුර්වලතා සිද්ධ වෙනවා. අවශේෂ පක්ෂ කුඩා පක්ෂ කියලා සුළු පක්ෂ කියලා සලකන්න බෑ. මේ රටේ කවදාවත් පත් වුණ ජනාධිපතිවරයෙක් හැමදාම පක්ෂක නායකයෙක්. වර්තමාන ජනාධිපතිතුමා තමයි පක්ෂක නායකයෙක් නොවන ජනාධිපතිවරයෙක් විදිහට. ඉතින් එතුමා අදත් ප්‍රකාශ කරේ එතුමා ගෙනාවු ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙන යන්න එතුමා කටයුතු කරනවා කියන කාරණේ. ඒ එන දේශපාලන අර්බුදවලදී අපි සියලු දෙනාම එකට කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණේ මෙතන සාකච්ඡා කළේ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 50,000 සීමාව පසු කර තිබෙනවා. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වන විට 430ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 70%ක්ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් වෙනවා. මේ අතර අදත් කොවිඩ් ආසාදිතයන් 506 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් ආසාදිත තවත් මරණ 8ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර යනු කොවිඩ් ආසාදිත සමස්ත මරණ 430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් තිබුණේ රිදී මාලියද්ද, මීගොඩ, දෙකටන, බොරැල්ල, දෙමටගොඩ, කෙසෙල්වත්ත, වත්තල සහ මර්දාන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අතර සිටි රිදී මාලියද්ද ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 7ක් ගත කර යලි නිවසට යැවීමෙන් පසුවයි. ඇයට වෙනත් නිදන්ගත රෝග තත්ත්වයන් නොතිබූ අතර මරණයට හේතුව වී තිබුණේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව සමග ශ්වසන පද්ධතිය අක්‍රිය වීමයි. කැකිරාව මර්දාන් කඩවල ඇටවීර වැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරුපියෙකු පසුගිය සඳුදා බස් රථයක ගමන් කරමින් සිටීදී බස් රථය තුළම ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි ප්‍රදේශීය බාහිර සෞඛ්‍ය අංශ සඳහන් කළා. පසුව දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වුණා. මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 430න් 303 දෙනෙකු වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් වන අතර ඒ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 70%ක ප්‍රතිශතයක්. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසුව බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 50,000 සීමාව පසු කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් 514 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර කොළඹින් 105ක්, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් 68 බැගින්, කළුතර සහ රත්නපුරින් 51 දෙනෙකු බැගින් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ කොවිඩ් අවදානමට නිරාවරණය වීමේ වැඩි ඉඩක් සහිත කණ්ඩායම්වලට එන්නත්කරණය අදත් සිදු වුණා. ඊයේ දිනය තුළ 23067 දෙනෙකු එන්නත්කරණයට ලක් කෙරුණු අතර මේ දක්වා සමස්ත එන්නත්ලාභීන් ගණන 2,33,472ක්. බන්ධනගාර නිලධාරීන් 3145 දෙනෙකුට මේ වන විට එන්නත්කරණය සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් මේ දක්වා එන්නත ලබාගෙන ඇති අතර එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට එළබෙන 23 සිට 25 දක්වා යලි අවස්ථාව ලබා දී තිබෙනවා. මොකද මට කොරෝනා හැදුනානේ. හැදිලා දැන් මගේ අර ඇඟ තුල ඒ ප්‍රතිදේහ වැඩි වෙලා තියෙන නිසා මම කල්පනා කරා ගන්න ඕනේ නැහැ කියලා. රට තුළ සහල් සහ වීහිඟයක් මතු ඇති බව සහල් ව්‍යාපාරිකයන් සහ මහා පරිමාණ මෝල් හිමියන් පවසනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට අනතුරු අඟවමින් පවසන්නේ රජයට වී කිලෝ දහසක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය අහිමි වන බවයි. සහල් වර්ග 4කට අදාළව සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන් සහල් විකිණිය යුතු උපරිම මිලක් නියම කරමින් රජය පසුගිය වසරේ නොවැම්බර් මාස 4 වෙනිදා සිට බලපැවැත්වුණු පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
යනුව සම්බා සහ කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක උපරිම මිලක් කැසට් පත්‍රය මගින් නියම කෙරුණා. එවන් පසුබිමක රජයේ පාලන මිලට වඩා සහල් අලෙවි කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරු වලට අනුව ඔවුන් කොළඹ කොටුව වේල්ල වීදිය 4 වන හරස් වීදිය ඇතුළු සහල් තොග අලෙවි මධ්‍යස්ථාන පරීක්ෂා කළා. කෙසේ වෙතත් එහිදී අනාවරණ වුණේ වෙළඳපොළ තුල සහල් හිඟයක් ඇති බවයි. අපි අද මේ වේල්ල වීදියේ පරීක්ෂා කරමින් යන අතරතුරදී වෙළඳපොලේ සහල් හිඟයක් තියෙන බව අපිට පේනවා පැහැදිලිවම. මොකද ස්ථාන දෙකකදී අපිට දැන් හාල් සුළු වශයෙන් තියෙන තැන් තමයි හම්බ වුනේ. විශාල පරිමාණයේ තොග තියෙන තැන් අපිට හොයාගන්න බැරි වුණා දැනට. මේ අතර වෙළඳුන් පවසන්නේ රජයේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි. ප්‍රයිස් කන්ට්‍රෝල් දාලා තියෙන ආල් මිල ඒ වුණාට ඒ මිලට අපිට හම්බෙන්නේ කොම අයයි දාලා තියෙන නාඩුව මේ ඔක්කොම බසාරකින් ගන්නවා 98යි. මේ ඕගොල්ලෝ පාලන මිල දාලා තියෙනවා. ඒ මිලට අපිට බඩු හම්බෙන්නේ නැහැ. පාල් ටිකේ මේ මෝලෙන්දලා බඩු එන්නේ නැහැ. පාල් විකුණන්න බඩු නැහැ. පාලන මිලට විකුණන්නත් බෑ. අමාරුයි. මේතන අපි ඉස්සෙල්ලා තින්නේ ගබඩාව බඩු පාලන මිලටත් දෙන්න බෑ. මේ පැත්තේ අපි ඔක්කොම හාල් ගාලා තිබ්බේ. පාලන මිල නිසා අපිට බඩු හම්බෙන්නෙත් නැහැ. කීයක් කියන නාඩු? නාඩු 100යි. තොග. ඔයාලන්ට පාලන මිල කීයක් තියෙන්නේ? නාඩු 93යි. සම්බ 96යි මම හිතා. සම්බ නැහැ. සම්බ බඩු නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. දැන් අස්වනු නෙලන අවස්ථාව. නමුත් රටේ හාල්හික තත්ත්වයක් තියෙනවා. මිල වැඩිකමක් තියෙනවා. මේකට හේතුව හීම්බණ්ඩි සන්ධියේ සිට ඒ මාස එකහමාරක මුළු කාලයම වී නිෂ්පාදනයේ වැඩියෙන් හැදෙන සෑම ප්‍රදේශයකම දැඩි වර්ෂා තත්ත්වයක් ඇති වුණා. මේ ප්‍රතිඵලයක් විදිහට සම්පූර්ණ ආදායමෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බොල් වී බවට පත් වෙලා තියෙනවා. වී වල ඉතාමත් හික තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපිට අපි ළඟ නිතරම පරණ වී ස්ටොක් එකක් තිබ්බා. නමුත් මේ වෙද්දි මම ඉතා වගකීමෙන් කියන්නේ පරණ වී එක ඇටයක් වන්න තරමට සියලුම මෝල්ලෙමයන්ගේ ගබඩා හිස් වෙලා තියෙනවා. මේ අතර වී මිලදී ගැනීමේදී රජයේ සහ පුද්ගලිකංශයේ තරගකාරීත්වයේ ඉහළ යාම නිසා වී සඳහා වන සහතික මිල රුපියල් 50 ඉක්මවා ගොස් තිබෙනවා. රජයට අඩුවෙන් තමයි දෙන්නේ නීඩේඩි මිලක් යනවා දැන් පෞද්ගලික වෙළඳ. ඒ අනුව මහා පරිමාණ වී මෝල් හිමියන් තෙත සහිත සම්බා වී කිලෝවක් රුපියල් 62කට සහ තෙත සහිත නාඩු වී කිලෝවක් රුපියල් 56ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට පෙළඹී තිබෙනවා. ඒක නිසා ඒ රජයේ වැඩපිළිවෙල තුළ වී මිලදී ගන්නවා. අපි ගබඩා කිරීම සඳහා සාල් නිෂ්පාදනයට වී මිලදී ගන්නවා. අනිකුත් මෝලුත් ඒ කුඩා මෝල් වලටත් මෙවර වෙන්දට වැඩි විශේෂයෙන් ණය ලැබිලා තියෙනවා. එයාලත් වී මිලදී ගන්නවා ගබඩා කරනවා. වී විතරක් ගබඩා කරන කණ්ඩායම් වලටත් ණය පහසුකම් ලැබිලා තියෙනවා. එයාලත් වී මිලදී ගන්නවා. වී මිලදී ගැනීමේ පිරිස වැඩි වෙලා වී නිෂ්පාදනය අඩු වෙලා. ඒක තමයි මේ සහල් හිගතාවයත් සහල් මිල වැඩිවීමටත් මූලික කරුණු වෙලා තියෙන්නේ. මෙවන් පසුබිමක කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට වී කිලෝ 1000ක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය ලබා නොදෙන බවට අනතුරුවක් වුණා. අද වී කිලෝ එක රුපියල් 50යි. ගොවියට ඉතාම හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ නිසා ගොවියා මේ සඳහා වී ටික අපට ලබා දුන්නේ නැත්නම් යම්කිසි විදිහකින් ගොවියට මේ පොහොර සහනාධාරය ලැබුණොත් මිටියක් රුපියල් 4000 ගානේ මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කෘෂි රක්ෂණය නොමිලේ ලබා දෙන්න. ඒවා ගොවියට අහිමි වෙනවා. රුපියල් 50 ගානේ මේ මිලදී ගන්න වැඩසටහනට අපිට මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට උදව් කරන්න කියලා. මොළය මියගිය අයගේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කිරීම සඳහා වන මෙරට පළමු ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ ඊයේ දිනයට යෙදී තිබූ ජාතික අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීවයි. මනුසා දෙරණ සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල එක්ව මෙම වැඩසටහන දියත් කරනවා. මේ කතරගම පදිංචි සනත් සුදර්ශන 43 හැවිරිදි විවාහක පුද්ගලෙක් වන සනත්ගේ ජීවනෝපාය වන්නේ රසකැවිලි හා පළතුරු වෙළඳාමයි. 2010 වසරේදී හදිසිය අසනීප වූ සනත් රෝහල්ගත කිරීමේදී අනාවරණ වුණේ ඔහුට වකුගඩු රෝගයක් වැළඳී ඇති බවයි. වකුගඩුවක් සොයමින් සිටි සනත් සුදර්ශනට මොළය මියගිය අයගේ වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙනවා. මොළේ මියගිය රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයක් හොස්පිටල් ක්‍රියාත්මක බව මම දැනගත්තා. ඊට පස්සේ මම ගිහින් ජයවර්ධනපුර මහ රෝහලේ මොළේ මියගිය රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ මම රෙජිස්ටර් වුණා. කලක ප්‍රතිකාර ගනිමින් සිටි සනත් මීට වසර 3කට පෙර එක් දිනක සිය ගම් පළාත වන මාතර බලා යාමට තීරණය කරනවා. මාතරටම පැමිණි සනත් ජංගමුතුරු කතරි දේශ බලා විමතියට පත්වන්නේ අවස්ථා ගණනාවකදී සිය ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයා තමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව දැකීමෙන්.
ෆෝන් එක බලනකොට මට කෝල් 40කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. මගේ වෛද්‍යවරයෙකුගේ නම්බරයකුත් තිබුණා. ගත්තට පස්සේ කිව්වා මට මගේ වර්ගයේ වකුගඩුවක් ඇවිල්ලා තියෙනවා. ඔය වහම කොළඹට එන්න කියලා. එදිනම රාත්‍රී 10ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වන සනත්ගේ වකුගඩු බද්ධය පසුදින පෙරවරු 6 පමණ වන විට සම්පූර්ණයෙන් අවසන් වුණා. මොලේගේ මියගිය රෝගියෙක්ගෙන් ඒ අවයව තවත් පුද්ගලයෙකුට ඒ දෙන්න පුළුවන් නම් ඒකෙන් පුද්ගලයන් 8 දෙනෙක් වුණත් ජීවත් කිරීමේ හැකියාව තියෙන නිසා ඇත්තටම ලොකු පිනක්. සනත් සුදර්ශනට ජීවත්වීමේ වාසනාව උදා වූයේ අවයව දන් දීමේ උතුම් පින්කමක ප්‍රතිඵලයක් ලෙසයි. එයනුව ඊයට දී තිබූ ජාතික අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව ජාතික ඉන්ද්‍රිය ප්‍රතිපත්ති කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අද ආරම්භ වුණේ මානව සංහතිය වෙනුවෙන් අලුත් පිටුවක් පෙරළමින්. සියල්ලට ප්‍රථම මිනිස්කම ප්‍රදාරි කරගත් මනුසත් දෙරණ මේ උතුම් පාරමිතාව සමග අත්වල බැඳගත්තා. එයනුව අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ සිට විකාශය කෙරුණේ මේ ජාතික සත්කාරයට මුල් පිරීමේ අරමුණින්. අපි ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ ජාතික ඉන්ද්‍රිය ප්‍රතිපත්ති කිරීමේ ජාතික වැඩසටහන අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එහිදී අවයව පරිත්‍යාගශීලීන් ලියාපදිංචි කිරීම ආරම්භ අතර අවයව පරිත්‍යාගශීලීන්ගේ දත්ත ගබඩාව ඇරඹීමද සිදු කෙරුණා. ඒ අනුව ඉන්ද්‍රිය ප්‍රතිපත්ති කිරීමේ ලියාපදිංචි කාඩ්පත මුලින්ම පිරිනැමුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාට. ඉන් අනතුරුව අනිකුත් ආරාධිතයන්ද කාඩ්පත ලබා ගත්තා. තමන්ගේ ජීවිතයෙන් හරි ජීවිතේ කොටසකින් හරි තවත් කෙනෙකු ජීවත් කරන්න හැකියාවක් ලැබෙනවා නම් මං හිතන්නේ ඒ පිනම ඇති ඊළඟ ආත්මයේදී ලබා ගන්න පුළුවන් උසස්ම ලැබීම ලබා ගැනීමට. ඔබත් මේ උතුම් පුණ්‍ය කර්මයට දායක වීමට නම් www.adaderana.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ Facebook වෙබ් අඩවියේ Organ Donor Day SL වෙබ් පිටුවට පිවිසීමෙන් අදාළ අයදුම්පත භාගත කරගත හැකියි. ඒ අනුව අයදුම්පත පුරවා Facebook වෙබ් අඩවියේ Organ Donor Day SL වෙබ් පිටුවට හෝ otusjgh@gmail.com ඊමේල් ලිපිනයට යොමු කළ හැකි අතර 077 03 443 44 ශනික ඇමතුම් අංකය වීම සහ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි. සීගිරිය අවුටංගාව ප්‍රදේශයේ කැලෑ එලිපෙහෙලිකොට ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බව වනශීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසනවා. ඒ මෙම වන සංහාරය පිළිබඳ අද දෙරණ පසුගියදා කළ අනාවරණය පිළිබඳ අවධානය යොමු කරමින් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විටත් පියවරගෙන ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ. වනන්තර එලිපෙහෙලි කිරීම් කඩුලාන පරිසර පද්ධතිවලට හානි කිරීම ඇතුළු ස්වභාවික පරිසරයට දැඩි හානි සිදුවන ආකාරයේ ක්‍රියාකාරකම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලය පුරාම වාර්තා වුණා. එවැනි තවත් එක් ආසන්නතම සිදුවීමක් ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සීගිරිය ඓතිහාසික රාජධානිය ආශ්‍රිත අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කැලෑ කපා එලිපෙහෙලි කරන ආකාරය අද දෙරණ පසුගිය 16 වෙනිදා වාර්තා කළා. අද දෙරණ සිදු කළ මෙම අනාවරණයෙන් පසු අදාළ ප්‍රදේශයේ සිදුවන මෙම මහා වන විනාශය පිළිබඳ සොයා බැලීමට පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ පිරිසක් ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කළා. උපායශීලීව මිනිස්සු යන පාරට කැපුවා කියලා පේන්නේ නැති වෙන්න පාරේ ඉඳලා මීටර් 5ක විතර වන කුට්ටියක් ඉතුරු කරලා තමයි මේ ඇතුළට කපාගෙන යන්නේ. නිලධාරීන් ඇවිල්ලා පාර දිගේ බලාගෙන යනවා කොහෙද කපලා තියෙන්නේ කියලා නිලධාරීන්ට පේන්නේ නැහැ කපලා තියෙන ඒවා. මේ සම්බන්ධයෙන් අප වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසීමක් කළා. අපිට වාර්තා වෙන්නේ ඒක අබේ භූමි කලාපයෙන් පිට. එතකොට අබේ භූමිය නෙමෙයි වන සංරක්ෂණයට අයිතියම් කොටසක තමයි ඒක තියෙන්නේ. වන සංරක්ෂණ ආඥාපනතේ විශේෂණගන්තිය යටතේ තියෙනවා කැලවල් කපන විනාශ කරන්න බෑ කියලා. ඒ අනුව අපි නිලධාරි දැන් ඊයේ දෙන්නෙක් ප්‍රොඩියුස් කළා උසාවියට. මේ අතර පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මුලස්ථානය දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස සිදුවන ගස් කැපීම්, වැලි ගොඩ දැමීම්, පස් කැපීම්, කැලෑ කැපීම්, අනවසර ඉඩම් ගොඩ කිරීම ඇතුළු පරිසර හානි වෙතොත් 1997 අංකයේ අමතා දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පාස්කරදා ප්‍රහාරයේ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබෙනවා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ වාර්තාව එළඹෙන මාර්තු 15 පෙර ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. තවත් පුවත් කිහිපයක් දැන්. බලපත්‍ර නොමැතිව ගවමස් ප්‍රවාහනය කළ ත්‍රිරෝධරථයක් පිළිබඳ සොයා බැලීමට බිඳුනේ වැව ප්‍රදේශයේ නිවසකට පැමිණි මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ සැකකරුවන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඔය කියන්නේ තාම අද මම සත්තු මරලා නැහැ. දැන් සාමාන්‍ය මෙයාලා කියනවා දැන් ඒ කඩේකින් ගෙනාවා කියලා. අහගන්න. ඔයා පගා කාපු 25ක් කරන්න වෙනවා අර්ථ. පගා කාරය. ඒ පගා ඒ අතරතුර ගවමස් හිමිකරු ත්‍රිරෝධරථය රැගෙන පලා ගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවැල මහේස්ත්‍රාත් අධිකරණය මේ වන විට වරින් තුනෙකුත් කර තිබෙනවා. රුධිර සංචිත අඩුව පිරවීම සඳහා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන වෙත ගොස් රුධිර පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ රුධිර සංචිත වැඩි කර ගැනීම සඳහා දායකත්වය මේ වෙලාවේ ලබා දෙන්න කියලා. වත්තල මුතුරාජිවැල කොම්පෝස්ට් අංගණයේ ඊයේ පසුරුවේ හටගත් ගින්න කොළඹ ගින්න වෙන ඒකකය නාවික හමුදාව ගුවන් හමුදාව සහ යුද හමුදාව එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අද අලුයම වන විට මැඩපවත්වනු ලැබුවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.